ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අදත් අපි ඔබ හමුවීමට පැමිණෙන්නේ අපගේ සිප්සර ඔන්ලයින් ඉස්කෝලේ වෙබ් අඩවිය මගින් ගෙනෙන සුද්දෙක් වගේ ඉංග්‍රීසියෙන් කතා කරමු පාඩම් මාලාවේ නවතම වීඩියෝ එකක් සමගයි. අපි මීට කලින් වීඩියෝ වලින් සාකච්ඡා කරා මතක ඇති කොහොමද භාෂාවේ අයිතිකාරයෙක් එහෙම නැත්නම් අපි කියනවා නේටිව් ස්පීකර් කෙනෙක් විදිහට ඉංග්‍රීසි භාෂාව හසුරවන්නේ කියලා. ඉතින් ඒකෙදී අපි සාකච්ඡා කරන්න ඕන තව දෙයක් තමයි කොහොමද මේ ව්‍යාකරණ භාවිතේ අපි ඉගෙන ගන්න කියලා. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා ව්‍යාකරණ භාවිතේ එක එක විදිහට කොහොමද ව්‍යාකරණ හදන්නේ, කොහොමද වාක්‍ය රටා නිර්මාණය කරන්න කියලා. නමුත් අපිට තියෙන ගැටලුව තමයි අපි කොච්චර ව්‍යාකරණ එහෙම නැත්නම් ග්‍රැමර් දැනගත්තත් වැඩක් නැහැ. ඒ ග්‍රැමර් වල එහෙම නැත්නම් ව්‍යාකරණ වල භාවිතය අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩාක් අය ඉංග්‍රීසි කතා කරන්න ලියන්න යද්දි මේ ඉංග්‍රීසි භාෂාව හසුරවද්දි ලොකු අසීරුතාවයකට මුහුණ දීලා තියෙන්නේ. ඒක මම තවත් පැහැදිලි කරොත් එහෙම ගොඩක් අය ව්‍යාකරණ දන්නවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම පොඩි ළමයෙක්ගෙන් අහුවත් කියනවා simple present tense කියන වාක්‍ය රටාව එහෙම නැත්නම් අපි tenses කියනවා. ඒ වාක්‍ය රටාවේ tense එක කොහොමද ගොඩනගන්නේ කියලා. ඒක ඔබ අපි හැමෝම කුඩා මහලු වැඩිහිටි හැමෝම දෙනා දන්න දෙයක් tenses ගොඩනගීම. නමුත් අපි මේ tenses ගොඩනගන්න අවුරුදු 12ක් විතර ඉගෙන ගන්නවා ඉස්කෝලේ යද්දී. ඊට පස්සේ ඉස්කෝලේ අවුට් වෙලත් ඉගෙන ගන්නවා ක්ලාස් ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගියොත් ඒත් ඉගෙන ගන්නවා මරණකම් ඉගෙන ගන්නවා. නමුත් අපිට මේ ඉංග්‍රීසි ව්‍යාකරණ භාවිතය හරියට දන්නේ නැති නිසා ලොකු අශීරුතාවයකට අපි හැමෝම මුහුණ දීලා ඉන්නවා. ඉතින් අද අපි අපේ වීඩියෝවෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ ව්‍යාකරණ රටාවක් එහෙම නැත්නම් අපි කියනවා ටෙන්ස් එකක් එහෙම නැත්නම් අපි කියනවා වාක්‍ය රටාවක් සෙන්ටෙන්ස් පැටර්න් එකක් අරගෙන ඒ වාක්‍ය රටාව ඉගෙන ගන්න අතරේ ඒකේ තියෙන භාවිතයන්. ඒ කියන්නේ අපි හැමෝම දන්නවා ටෙන්ස් එක පාවිච්චි කරන්න. නමුත් කොයි වෙලාවටද ඒක භාවිතා කරන්න කියලා දන්නේ නැති ගැටලුව තමයි අපිට දැන් තියෙන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ පාඩමාලාවෙන් ක්‍රමානුකූලව ඔයාලට පැහැදිලි කරන්නම් එකින් එක කොහොමද අපේ එදිනදා ජීවිතේ මේ ටෙන්සස් එහෙම තමයි ග්‍රැමර් පැටර්න් වාක්‍ය රටා කොහොමද හරියාකාරව පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක මතක තියාගන්න උපක්‍රමත් අපි කියලා දෙනවා. හරි පහසුයි. ඒ ටික ඔළුවේ තියාගත්තාම ඔයාලට ඇත්තටම අර නේටිව් ස්පීකර් කෙනෙක් විදිහට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියවන්න, දෙයක් අඳුරගන්න, සවන් දීලා තේරුම් ගන්න හැම දෙයක්ම පුළුවන් වෙනවා. හරි. අපි මුලින්ම බලමු පොඩි ක්‍රියාකාරකම් මම කරන්න යන්නේ. මුලින්ම අපි වාක්‍ය රටාව ඉගෙන ගන්න කලින් පොඩි භාවිතයන් ටිකක් මම ඔයාලට කියලා දෙනවා. අපි මෙහෙම හිතමු. අපි එදිනදා ජීවිතේ අපි හැමදාම කරන දේවල් වල මොකක්ද අපි කියන්නේ? අපි හැමදාම කරන දේවල් තමයි උදේ ඉස්සරවම අවදි වෙනවා, නැගිටිනවා. wake up කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අන්තිමට කරන්නේ මොකද්ද? නිදා ගන්න යනවා. නිදා ගන්න යනකොට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? අපි හැමෝම දන්නවා go to bed කියන එක. ඉතින් මේ උදේ නැගිට වෙලේ ඉඳන් රෑ නිදා ගන්න යනකම් ඔයාලා අපි හැමෝම සමාන දේවලුත් කරනවා. අපි හැමෝම වෙනස් දේවලුත් කරනවා. අපේ වෘත්තීය පාසල් ශිෂ්‍යයෙක් නම් එහෙම, අධ්‍යාපනය ලබන කෙනෙක් නම් එහෙම, රැකියාවක් කරන කෙනෙක්, ව්‍යාපාරයක් කරන කෙනෙක්, ඒ විවිධ කට්ටිය විවිධ දේවල් එදිනදා දිනචර්යාවේ කරනවා. ඉතින් අපේ දිනචර්යාව අපි හැමෝගෙම පොදු දේවලුත් තියෙනවා, පොදු නැති දේවලුත් තියෙනවා. හරි. අපි උදාහරණයක් ගමු. මේ දිනචර්යාවට ඉස්සරව මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා බලමු. මම මේක බෝඩ් එකේ දානවා ඔයාලා පැහැදිලිව බලාගන්න. එක භාවිතයක් තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. මේකට අපි කියන දිනචර්යාවට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? හැමෝටම පැහැදිලි ඇති. daily routine. අපි daily routine පස්සේ ඉගෙන ගමු. දිනචර්යාව වැඩ ඕන තරම් තියෙනවා. ඒවා අපි පස්සේ ඉගෙන ගමු. ඉතින් මේ එක භාවිතයක් තමයි දැන් මම මෙතන දාන්න uses කියලා. මම පස්සේ කියලා දෙන්නම් මේ භාවිතයන් මොන වාක්‍ය රටාවටද අපි යොදාගන්නේ කියලා. හරි. daily routine කියන්නේ අපි හැමෝම දන්නවා දිනචර්යාව. උදාහරණ තමයි ගත්තොත් අපිට පුළුවන් අවදි වෙනවනම් get up කියන්න පුළුවන්. ඒත් එක්කම අපිට කියන්න පුළුවන් wake up කියන්න පුළුවන්. මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා උදේ නැගිට්ටට පස්සේ උදේට තේ බොනවා, මූණ හොදනවා, උදේට කෑම ගන්නවා, දවල් කනවා, රැට කනවා, අපි එක දේවල් කරනවා. ඉතින් අපිට පුළුවන් කෑම දේවල් නම් අපි කොහොමද කියන්නේ? have breakfast කියන්න පුළුවන් උදේ කෑම කනවට. ඔය ආදී විදිහට have lunch, have dinner. අපිට ගෙදර වැඩ කරනවා නම් do homework. පාසල් ශිෂ්‍යයෙක් විදිහට අපිට පුළුවන් අපි නානවා කියන එක කියන්නේ කොහොමද? have a bath. හැමදාම නානවා. අපිට කියන්න පුළුවන් පත්තරයක් කියවනවා read a newspaper. ඉතින් ඔය ආදී විදිහට ගොඩාක් daily routine දිනචර්යාව ගොඩක් දේවල් අපි කරනවා. සමහර දේවල් වෙලාවකට කරනවා, සමහර දේවල් වෙලාවකට කරන්නේ නැති දේවලුත් තියෙනවා. හරි. කොහොම හරි අවසානයේ අපි කරන්නේ go to bed. ඒ කියන්නේ නිදාගන්න යන එක. ඉතින් මේ දේවල් අපි කියනවා දිනචර්යාවේ වැඩ කියලා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන daily routine කියලා. එහෙනම් එක භාවිතයක් තමයි daily routine කියන එක. තව ටිකකින් අපි ඉගෙන ගමු daily routine ප්‍රකාශ කරන්න ඉංග්‍රීසියේ භාවිතා කරන වාක්‍ය රටාව. එහෙනම් අපි කියනවා
sentence pattern එක. එහෙනම් තව කියනවා ඔයාලා දන්න විදිහට tense එක අපි ඉගෙන ගමු. හරි. ඊළඟ භාවිතය පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. අපි සාමාන්‍යයෙන් කරන දේවල්. දැන් අපි කියවනේ daily routine කියන්නේ හැමදාම කරන දේවල්. සාමාන්‍යයෙන් කරන්නේ හැමදාම නෑ දවසක් කර දවසක්. සතියට දවස් කීපයක්, දවස් 5ක් ඒ ආදී විදිහට. ඉතින් ඒවට අපි කියනවා usual activities. අපි සාමාන්‍යයෙන් කරන දේවල්. එහෙනම් ඒකත් එක භාවිතයක්. usual activities. එහෙනම් අපි භාවිතය මේ දක්වා ඉගෙන ගත්ත දෙකක්. daily routines and usual activities. අනිත් එක තමයි අපි හැමෝම දන්න දෙයක් තියෙනවා. යම් කිසි දෙයක් අපි දවස් ගාණක් කරනකොට පුරුද්දක් බවට හැරෙනවා. දැන් අපි හැමෝටම හොඳ පුරුදු. අපි කියන good habits, නරක පුරුදු bad habits තියෙනවා. ඉතින් ගොඩක් හොඳයි හොඳ පුරුදු develop කරගන්න එක, good habits develop කරගන්න එක. ඉතින් habit එකක් අපි දන්නවා අහලා තියෙනවා ඕනම දෙයක් කෙනෙක් දවස් 28ක් විතර කරනකොට පුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් මේ habit එකක් එහෙම නැත්නම් මේ පුරුදු ප්‍රකාශ කරන්නේ එක්තරා විදිහකට. එහෙනම් මේ තව භාවිතයක් තමයි මම මේක බෝඩ් එකේ දානවා. habits. එහෙනම් අපි මේ වෙනකොට භාවිතයන් තුනක් uses තුනක් ඉගෙන ගත්තා. daily routine, usual activities and habits. ඊළඟ එක තමයි අපි සමහර දේවල් තියෙනවා නැවත නැවත සිද්ධ කරනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි හිතමු අද අපිට ඉංග්‍රීසි පන්තියක් තියෙනවා. Today we have English class. ඒක අපි හිතමු අද උදාහරණයක් විදිහට සෙනසුරාදා නම් ආය සතියකින් පස්සේ ඊළඟ සෙනසුරාදා ආයෙසරයක් ඉංග්‍රීසි පන්තිය තියෙනවා. එහෙනම් වැඩක් පටන් ගන්නවා, අවසන් කරනවා, ආයෙත් නොකර ඉඳලා තව දවසක ආයෙත් පටන් ගන්න අවසන් කරනවා. ඒ වගේ අඛණ්ඩව නැවත නැවත සිද්ධ කරනවා. අන්න ඒවට අපි ඉංග්‍රීසියෙන් කියනවා repeated action. repeated නැවත නැවත සිද්ධ වෙනවා. repeated actions. repeated action. නැවත නැවත සිද්ධ කරන දේවල්. හරි. ඒතර තව භාවිතයක් තියෙනවා. මොකක්ද ඒ භාවිතේ? අපි කියනවා ඒකට පොඩ්ඩක් අපි ඉස්සලා අවධානය යොමු කරමු බෝඩ් එකට. ඊට පස්සේ ඉගෙනගමු facts. අපි මේ දක්වා uses 5ක් ඉගෙන ගන්න තියෙනවා. daily routine, usual activities, habits, repeated action and facts. ඇත්තට මොකක්ද මේ facts කියලා කියන්නේ? facts කියලා කියන්නේ අපි සිංහලෙන් කියන්නේ සාධක කියලා. ඇත්තට මේ මොනවද මේ සාධක? දැන් අපි උදාහරණයක් ගත්තොත් විද්‍යාවේදී කියනවා scientific facts. විද්‍යාත්මක සාධක. දැන් අපි එක එක දේවල් තියෙනවා මේ වෙනස් නොවන දේවල් ලෝකේ. උදාහරණයක් ගත්තාම ඉර පායන එක, ඉර බහින එක. ඊට පස්සේ අපි උදාහරණයක් ගමු මල් පිපෙන එක. ඒවට අපි natural truth කියලාත් කියනවා. ඒක මම පස්සේ සාකච්ඡා කරනවා. තව තියෙන facts තමයි විද්‍යාඥයන් විසින් හොයාගත්ත දේවල් තියෙනවා. සාධක, වෙනස් නොවන දේවල්. මොනවද තව තියෙනේවා? උදාහරණයක් ගමු අපි ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් 100 කියන්නේ. ඉතින් ඒක අපිට ආය හොයන්න දෙයක් නෑ, අපිට පරීක්ෂණ කරන්න දෙයක් නෑ. උෂ්ණත්වමානයක් දාලා චෙක් කරන්න ඕනේ නෑ. සෙල්සියස් අංශක 100 දී ජලයේ නටනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා. ආන් ඒ වගේ දේවල්. ඒතර තව උදාහරණයක් ගත්තොත් දැන් පූසා කියන සතා කිරි වලට කැමති. ඒතර පූසා මීව පස්සේ පන්නනවා. ඒ වගේ දේවල් වෙනස් නොවන දේවල්. ඒ කියන්නේ අතීතේ වර්තමාන අනාගතයේ කියන හැම කාලයකම නොවෙනස්ව පවතින දේවල්. අන්න ඒවට අපි කියනවා සාධක කියලා. අන්න එන ඒවා කියන්නත් ක්‍රමයක් ඉංග්‍රීසි වල තියෙනවා. තව එකක් තියෙනවා මම කලින් එකට පොඩ්ඩක් සම්බන්ධ කරන්නම් අර ඉර පායන එක, ඉර බහින එක, මල් පිපෙන එක, වහින එක. ඒ වගේ දේවල් අපි කියව ස්වභාවික දේවල් කියලා. ඒවා අපි කියව වෙනස් නොවන දේවල්. ඒවට අපි ඉංග්‍රීසියෙන් කියනවා universal truth. universal truth. එහෙනම් මේවට අපි සිංහල හොඳ නමක් කියන විශ්වාන්තර සංසිද්ධීන් කියලා. කියන්නේ වෙනස් නොවන දේවල්, ස්වභාවික දේවල් කියනවා. මේවට natural දේවල් කියලාත් කියන ස්වභාවික දේවල්. හරි universal truth. තව එකක් තියෙනවා. අපි දන්නවා දැන් ඔයාලා අහලා තියෙනවා මේ දවස්වලත් ආපහු යනවා. දැන් තරඟ තියෙනවා, මැච් තියෙනවා, ක්‍රිකට් මැච් තියෙනවා, විවිධ විදිහ තරඟ ඔයාලා බලනවා. අන්න ඒ වගේ තියෙනවා මේ විස්තර විචාර. අපි ගොඩක් ප්‍රසිද්ධ ක්‍රිකට් නිසා ක්‍රිකට් විස්තර විචාර කියමුකෝ. ඒ විස්තර විචාර කරනකොට විස්තර විචාරකව භාවිතා කරන ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටාවක් තියෙනවා. ඉතින් විස්තර විචාර වලට අපි කියනවා commentaries කියලා. commentaries. එහෙනම් commentaries කරද්දී කොහොමද අපි භාවිතා කරන පැටර්න් එක කියලා අපි ඉගෙන ගන්න යන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා හැමෝම අහගන්න newspaper headline, news heading. ඒ කියන්නේ පත්තරයක news heading එකක් වෙන්න පුළුවන්. TV එකේ හරි මොකක් හරි අපි දුන්න social media හරි news heading එකක් වෙන්න පුළුවන්. කොහොම හරි news heading අපි උදාහරණ පත්තරේ ගමු newspaper headline කියන්නත් ක්‍රමයක් තියෙනවා. ප්‍රකාශ කරන්නත් ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඒක තව භාවිතයක්. newspaper headlines. එහෙම නැත්නම් news heading කියන්නත් පුළුවන් අපිට. headlines. එතකොට අපි මේ දක්වා භාවිතයන් කීපයක් ඉගෙන ගත්තා. එකක් තමයි daily routine, usual activities, habits, repeated action, facts වෙනස් වෙන දේවල්, universal truth, commentaries, newspaper headline. මෙතන තියෙනවා භාවිතයන් කීපයක්. අපි ගත්තොත් 1 2 3 4යි
6යි 8ක් විතර භාවිතයන් තියෙනවා. තව අපිට මේ වගේ භාවිතයන් එන්න පුළුවන්. daily routine එක, usual activity එක. ඉතින් අපි බලන්න අපි ප්‍රකාශ කරන්න යන අදහස habit එකක්ද අපි? නැවත නැවත සිද්ධ කරන repeated action එකක්ද? fact එකක්ද? universal truth එකක්ද? commentaries එකක්ද? ඒ කියන්නේ විස්තර ਵਿਚාරයක්ද? newspaper headline එකක්ද කියලා. තව එකක් තියෙනවා මම එකක් සඳහන් කරලා අපි අවසන් කරමු. අපි ඒකට කියනවා schedule event එකක් කියලා. මොනවද මේ schedule events කියලා කියන්නේ? මම මේක පැහැදිලි වෙන්න ඕන නිසා වරහන් ඇතුළේ දාන්නම් අපි හැමෝටම පැහැදිලි වෙන්න ඕන නිසා time table එකකට වෙන දේවල්. දැන් උදාහරණයක් ගත්තාම train එකක් යන්නේ time table එකකට. බස් යන වෙලාව. අපි ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න වෙලාව සහ උගන්වන time table එක. විශ්වවිද්‍යාලයක නම් time table එක. ආන් ඒ වගේ අපි meeting එකක් නම් අපි schedule කරලා තියෙනවා, plan කරලා තියෙනවා. අන්නේ schedule event කියලා කියන්නේ සැලසුම් කරපු වෙලාවකට සිද්ධ වෙන දේවල් ප්‍රකාශ කරන්න ක්‍රමයක් තියෙනවා. දැන් එන හැමෝම අවධානය යොමු කරන්න මෙන්න මේ අපි ඉගෙනගත්ත භාවිතයන් හැම එකම කියන්න ලියන්න ඉංග්‍රීසි වල අපිට වාක්‍ය රටාවක් හඳුන්වා දීලා තියෙනවා. අපේ ඔළුවේ නැත්තේ ගොඩක් දෙනෙක් දන්නේ නැත්තේ මෙන්න මේ ක්‍රමය. මේක හරියට ඔළුවේ දාගෙන හිටියානම් අපිට තප්පර ගාණක් ඇතුළතදී වාක්‍යයක් හදලා කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි fluent in English විදියට fluent in English කියන්නේ ඉංග්‍රීසි හොඳටම පුළුවන් කියන එක ඉංග්‍රීසි හදාගන්න පුළුවන්. එහෙනම් මම ක්‍රමය කියලා දෙන්න යන්නේ. ඔයාලා දන්න අයත් මේ වෙනකොට ඇති. මෙන්න මේ සියලුම අදහස් ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි භාෂාවේ එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒක ඔයාලා අපි හැමෝම දන්න වාක්‍ය රටාව පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න simple present. එනවාද අපි the present simple කියලා කියනවා. එන මේ simple present කියන සිස්ටම් එකෙන් තමයි මේ සියලු අදහස් ප්‍රකාශ කරන්නේ. ආයෙත් බලමු simple present එක අපි පස්සේ අවධානය යොමු කරමු. simple present එකෙන් අපි කියන්නේ මොනවද? මෙන්න භාවිතයන් ටික. එහෙනම් අපිට මේ පැත්තට කියන්නත් පුළුවන්. දැන් මම ඔයාලට පැහැදිලි කරේ ඉස්සලා uses භාවිතයන් ටික ඉගෙන ගත්තා. පස්සේ අපි ඉගෙන ගත්තා grammar pattern එක. මේක අනිත් පැත්තට කිව්වොත් එහෙම ඔයාලට simple present කියන වාක්‍ය රටාවෙන් tense එකෙන් භාවිතයන් තමයි මොන වගේ අදහස්ද අපි ප්‍රකාශ කරන්නේ? daily routine දිනචර්යාව, usual activities සාමාන්‍ය සිද්ධ කරන දේවල්, habits අපේ පුරුදු, repeated action නැවත නැවත සිද්ධ වෙන දේවල්, facts වෙනස් නොවන සාධක, universal truth විශ්වාන්තර සංසිද්ධීන්, ඊට පස්සේ commentaries විස්තර ਵਿਚාරයන්, ක්‍රීඩා වෙන්න පුළුවන්, newspaper headline එහෙම නැත්නම් අපි කියන ශීර්ෂ පාඨ, schedule event සැලසුම් කරපුවා time table එකට වෙන දේවල්. එහෙනම් අපිට හරියම පැහැදිලි. මෙන්න මේ භාවිතයන් කියන්න අපිට ඔළුවේ තියෙන්න ඕන simple present එකෙන් තමයි කියන්නේ. එහෙනම් දැන් බලන්න හරියම පහසුයි. simple present tense එක ඉගෙනගෙන අපි සිංහලෙන් වාක්‍ය ලියලා ඒක අනිත් පැත්තට ඉංග්‍රීසියට හරවලා වාක්‍ය කටපාඩම් කරනවට වැඩිය පහසුයි ඔයාලට. භාවිතයන් ටික අපි ඔළුවේ තියාගන්න. අපි අදහසක් ප්‍රකාශ කරන්න යනවා. උදාහරණයක් කියමුකෝ. අපි කියනවා මෙහෙම දුම්රියක් තියෙනවා. ඒ දුම්රිය පිටත් වෙන්නේ නගරෙන්. අපි හිතමු දුම්රිය නුවරින් පිටත් වෙන්නේ උදෑසන 6ට. ටක් ගාලා අපිට මතක් වෙනවා ඒ ඇක්ෂන් එක මොකක්ද? schedule event එකක්. time table එකකට වෙන එකක්. එහෙනම් ඒක මොකෙන්ද කියන්නේ අපි simple present එකේ. grammar pattern එක මම පස්සේ පොඩ්ඩක් විස්තර කරන්න. ඉස්සෙල්ලා අපි කියමු මේක. අපි දුම්රිය කියන්නේ the train පිටත් වෙනවට කියන්නේ reach කියන එක. ඊට පස්සේ ළඟා වෙනවා කියන එක අපි ගත්තොත් එහෙම කැන්ඩි නම් නුවර නම් කැන්ඩි කියලා ගන්නවා. ඒතර වෙලාව අපි උදේ 6 කියලා ගන්නවා. එහෙනම් අපි දන්නවා ටෙන්ස් එකේදී අපි ඉගෙන ගමු the train කියන එක he sheet form එකක් නිසා ක්‍රියාපදයට es දානවා. එහෙනම් අපි කොහොමද කියන්නේ the train reaches Kandy at 6 am. අපි කියන train එක පිටත් වෙනවා. the train leaves Kandy at 6 pm. හවස 6ට නුවරින් පිටත් වෙනවා. අන්න එක කිව්වේ simple present එකේ. අපි උදාහරණයක් ගමු daily routine එක. අපි කියනවා මම හැමදාම හවසට සෙල්ලම් කරනවා. එහෙනම් අපි කොහොමද කියන්නේ? I play in the evening. මම හැමදාම හවසට පත්තරයක් කියවනවා. I read a newspaper in the evening. මම හැමදාම උදේට නානවා. I have a bath in the morning. අන්න අපි usual activities එහෙම කියන්න පුළුවන්. අපේ පුරුදු එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ වෙනස් නොවන දේවල්. අපි කියනවා වතුර නටන්න සෙල්සියස් අංශක 100දී. Water boils at 100 Celsius. අපිට කියන්න පුළුවන් නිවුස් මේ පේපර් හෙඩ්ලයින් එකක් කියන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. අපි නිවුස් පේපර් එකේ හෙඩ්ලයින් එක තියෙනවා ජනාධිපතිතුමා ඊයේ ඉන්දියාව බලා පිටත් වුණා. ඒක අතීතෙන් සිද්ධ වුණත් එකයි, අද කරත් එකයි, හෙට කරත් එකයි. ඒක අපි කියන්නේ simple present එකේ. මොකක්ද ඒක? නිවුස් පේපර් හෙඩ්ලයින් එකක්. එහෙනම් අපි කියන්නේ the president පිටත් වෙනවා කියන්නේ leave. එහෙනම් the president leaves India. ඒක අනාගතේ ගියත්, අතීතේ ගිහින් ඉවරුණත්, අද ගියත් නිවුස් හෙඩ්ලයින් එකට කියන්නේ the president leaves to India. The president leaves to Japan. ඒ ආදී විදියට. ඉතින් අද අපි පැහැදිලි කරගත්තේ අපි කොහොමද මේ භාවිතයන් ටිකක් අරගෙන ඒකට හරියන grammar pattern එක එහෙම නැත්නම් අපි කියනවා ව්‍යාකරණ අපි මේකට කියනවා grammar in use කියලා ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පැහැදිලි පොඩ්ඩක් පැහැදිලි කරලා අපේ අද වීඩියෝ එක අවසන් කරනවා අපි මේ simple present ගොඩනගන හැටි හැමෝම දන්නවා. ඉස්සරම අපිට අවශ්‍ය වෙනවා
ක්‍රියාව කරන කෙනෙක් හෙවත් සබ්ජෙක්ට් එකක්. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා doer කියලාත් කියනවා. ඊට පස්සේ අපිට අනිවාර්යෙන් ක්‍රියාපදයක් verb එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒක ඉතිරි හෙවත් ඔබ්ජෙක්ට් එකක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි හැමෝම දන්නවා SVO සිස්ටම් එකට තමයි අපි ඉංග්‍රීසි වාක්‍ය ගොඩනගන්නේ. මොකද SVO කියන්නේ first subject එක, ඊළඟට අපිට verb එකක් ඕන, we need a verb and last object. එහෙනම් මේක පොඩි දෙයයි තියෙන්නේ මේ doersලා එහෙම නැත්නම් ක්‍රියාව කරන කට්ටිය subject කියන කට්ටිය කර්තෘ වල ඉන්නේ කීප දෙනයි? I, we, you, they කියන 4 දෙනා ඉන්නවා. මේ 4 දෙනා ඉන්නවා නම් ක්‍රියාපදයේ කිසි වෙනසක් අපි වෙනසකට භාජනය කරන්නේ නැහැ. ක්‍රියාපදයේ හැමම ලියනවා සහ ප්‍රකාශ කරනවා. හැබැයි බැරි වෙලාවත් මෙන්න මෙතන තව 3 දෙනෙක් ඉන්නවා අපිට කරදරයක් වෙන 3 දෙනෙක් කියලා මම සඳහන් කරන්න යාලා he sheet form එක. මේ he sheet form එකේදී පොඩ්ඩක් වෙනස් වෙනවා. doer එහෙම නැත්නම් subject එක he sheet form හිටියොත් එහෙම verb එක මොකද වෙන්නේ? හැම වෙලේම verb එකකට s හරි es හරි එකතු වෙනවා. හැබැයි තව අපි ඉස්සරහට ඉගෙන ගන්නවා සමහර ක්‍රියාපදවල y වලින් අවසන් වෙන සමහර ඒ වගේ අපි පස්සේ ඉගෙන ගමු ක්‍රමේ රටාව y අයින් කළා is එකතු වෙනවා. එහෙනම් අපිට subject එක I, we, you තිබ්බොත් they තිබ්බොත් verb එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණාට subject එක he sheet හිටියොත් එහෙම verb එකට s එකතු වෙන දේ සිද්ධ වෙනවා. එහෙනම් අපිට වාක්‍ය ගොඩනගන්න ඕන තරම් පුළුවන්. subject එක හොයාගන්නවා, verb එක හොයාගන්නවා, object එක හොයාගෙන වාක්‍ය අදහස ප්‍රකාශ කරනවා. නමුත් අපි හැමෝගෙම ඔළුවේ තියෙන්න ඕන වාක්‍ය ගොඩනගන ක්‍රමය අපි හැමදාම ඉගෙන ගන්නවා ව්‍යාකරණ වල. අපි දන්නේ නැත්තේ මෙන්න මේ ටික. ඉතින් අද අපි අවධානය යොමු කරේ මෙන්න මේ simple present කියන වාක්‍ය රටාව. ඒ වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ කොහොමද? මොන වගේ අදහස්ද ප්‍රකාශ කරන්න කියලා මම අවසන් වශයෙන් ආයෙත් ප්‍රකාශ කරන්නම් ඔයාලට පැහැදිලි කරන්න. daily routine, usual activities, habits, repeated action, facts, universal truth, commentaries, newspaper headline, schedule event කියන දේවල් තියෙනවා නම් හැම වෙලේම අපි ඔළුවේ තියාගන්නවා ඒක. ඒකට අදාළව simple present එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි අද ඉගෙන ගත්තේ භාවිතයන් සහ ව්‍යාකරණ රටාවක්. එහෙනම් simple present කියන ව්‍යාකරණ රටාව grammar pattern එක භාවිතයන් ටික තමයි මෙන්න මේ ටික. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් grammar pattern එකක් සහ ව්‍යාකරණ රටාවක් සමග අලුත් භාවිතයන් ටිකක් සමග මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඔබ හමුවට එනවා. එතකන් ඔබට සියලු දෙනාට ආයුබෝවන් සුබ දවසක්.